තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලය දහම් කතිකාවතට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාව. ඉපදීමත් මරණයත් අතර ගෙවෙන අපේ ජීවිතේ මේ ගෙවෙන්නේ ඊටාම භයානක කාලපරාසයක්. අපේ ඇහැටවත් නොපෙනෙන සංස්කාර ධර්මයක් නිසා අපි අන්තසරණ වෙලා ඉන්නේ. මේ පටිගත කිරීම සිදුවෙන දවසේ වෙනකොට 7 දෙනෙක් මරණයට පත් වෙලා අපේ රටේ විතරක්. ඇමරිකාව, ඉතාලිය, ජර්මනිය වගේ සමහර රටවල දහස් ගණන් දෛනිකව මිය යනවා. ඇහැට නොපෙනෙන සංස්කාර ධර්මයක් නිසා ලෝකෙ මසරණ වෙලා කියලා සඳහන් කළේ ඒකයි. අපි උනත් ගොඩාක් පැතිකඩවලින් හිර වෙලා. ඇඳරි නීති එක පැත්තකින්. ඊළඟට ආහාර පාන පිළිබඳ අර්බුදයක් ගැටලුවක් තියෙනවා. ඊළඟට නිවස තුළම ඔක්කොටම රැඳිලා ඉඳ වෙලා. අසල්වැසි නිවසකටවත් යන්න බැරි ස්වභාවයක්, පාරකටවත් යන්න බැරි ස්වභාවයක්. වෙළඳ සලකට උනත් යන්නේ තාම සීමා කරන්න වෙච්ච අවස්ථාවක බොහෝ පැතිවලින් හිර වෙලා ඉන්න අවස්ථාවක්. මේ වෙලාවට තමයි අපි ඇත්තටම ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්ලී ඉන්න ඕන. අපේ හිත හදන්න ඕන ඕනම පාරිසරික මට්ටමක් තුළ ඕනම ව්‍යසනකාරී තත්ත්වයක් තුළ ශක්තිමත් වෙන්න විදියට. එදා මීට අවුරුදු 2000 ගානකට කලින් පින්නත්නි බුදුරජාණන් වහන්සේට එක් වස් කාලයක්ම එක දිගටම යව සහල් වළඳන්න සිදු වෙච්ච බව අපි දන්නවා. ඒ ධාන්‍ය වර්ගය භාවිතා කරන්න සිද්ධ වුණ බව අපි දන්නවා. ඉතින් ඒ කාලය පුරාටම බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවෙන් ඒ ජීවිතේ ගෙවපු හැටි අපි දැකලා තියෙනවා. එවැනි බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන් අපේ රටේ පවා බැමිණි තියාසාය වගේ භයානක ව්‍යසනකාරී තත්ත්වයන් ආවට පස්සේ මේ ශාසනයත් රැකගෙන, බුදුදහමත් රැකගෙන, ප්‍රතිපත්තියත් රැකගෙන කටයුතු කරපු ඕනතරම් ශාසනික භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ කාලෙත් හිටපු බව අම්බකාදක තෙරුන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගේ ජීවිත අරගෙන බලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ කාලෙත් ඒ වගේ භයානක ව්‍යසනයක්, මාරාන්තික මරණය කරා අපි වරගෙන යන, මරණයකින් අන්තයටම අපි අරගෙන යන වසංගතයක් පැතිරෙන කාලයක්. මේ කාලේ අපි පුළුවන් තරම් ශක්තිමත් වෙන ඕනම තත්යකට නුවණින්, සිහියෙන්, වීරයෙන් මුහුණ දෙමින් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා උපකාරයක් වෙන විදිහට අපේ මේ දහම් කතිකාවත දැන් දින කීපයක්ම සාකච්ඡා මාලාවන් කිහිපයක් අතරේ පවත්වාගෙන එන්නේ. ඉතින් අපි මීට කලින් කතා බහ කළේ සබ්බාසව සූත්‍රයේන දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව, සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව, ඊළඟට ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව සහ ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳව කතා බහ කරගෙන ආවා. මේ කාලෙටත් ගැලපෙන විදියට. අද දවසේ පින්නත් අපට දුරු කිරීමෙන්, බැහැර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව සම්බන්ධව තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි තාම ගෞරවයෙන් වෙනද වගේම අපට මේ ඉන්ද්‍රකීලයේ වැඩසටහන සඳහා විශාල දායකත්වයක් දරන අපේ රාජකීය පඬිතු ඉදුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේට දවසෙත් අපි ආරාධනා කළා අපේ වැඩසටහන සාර්ථක කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාම ගෞරවයෙන් වැඩසටහන වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් සබ්බාසව සූත්‍රයේ සම්බන්ධ බොහෝ කරුණු කාරණා කතා කරලා තියෙනවා. තව කාරණා 3ක් තියෙන්නේ. ඒ යටි ස්වාමීන් වහන්සේ අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳව. يعني ඒ යටතෙත් අපි අපේ ගුණාත්මක අධ්‍යාත්මික මානසිකත්වය වර්ධනය කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය සඳහන් කළ තියෙන ආකාරයට
මේ දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව කියන්නේ මොකක්ද? ඊළඟට ස්වාමීන් වහන්සේ ආශ්‍රව පිළිබඳවත් අපි වැඩසටහන ආරම්භයේදී කතා බහ කළා. දැන් දවස් කිහිපයක් වෙන නිසා ඒ ආශ්‍රව පිළිබඳවත් කෙටි විස්තරයක් කරලා දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව වලට අපිට යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම අවසරයි අපේ විනයාචාර්ය ගෞරවනීය පූජනීය වන්දනීය පුහුල්ලල්ලේ සාරද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැම දෙනාටම සංසාර ජීවිතය පැවැත්ම තහවුරු කරන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මිදීම සඳහා මේ උතුම් සබ්බාසව සූත්‍රය අපිට දේශනා කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ආශ්‍රව කියන එක අපි සාකච්ඡා කළ පරිදි සංසාරයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා සංසාරයේ පැවැත්ම ඉපදීම මැරීම ලබා දෙන සංසාරයේ සැරිසරන්න හේතුවක් වෙනවා මේ ආශ්‍රව කියන මේ සංස්කාර. එතකොට ආශ්‍රවයන් අපි තුල තියෙනවා කියන්නේ අපි දවසින් දවස අපායට යන්න මේ ආශ්‍රවයන් හේතුවක් වෙනවා. දවසින් දවස නිරයට යන්න හේතුවක් වෙනවා. ඒ වගේම නිරය, තිරිසන්, പ്രേත, අසුර ආදී මෙන්න මේ තැන්වල උප්පත්තිය සකස් කරන්නට මේ ආශ්‍රවයන් වල ශක්තිය තියෙනවා. ආශ්‍රවයන් කියලා කියන්නේ කෙලෙස් ධර්මයන්. එතකොට මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය අපිට දේශනා කරලා තියෙන්නේ. සයනාංශ පොඩ්ඩක් ඒ අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, ඒ කියන්නේ ඊළඟට භවආශ්‍රව ගැනත් පොඩි විස්තරයක් කරොත් හොඳයි. දැන් මොකද අපි ඔය සාකච්ඡා කළා ගොඩක් දවස් වෙන නිසා. එතකොට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් ඇත්තට මේක අපි නැවත නැවත කතා කිරීම ඊටාම වැදගත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඉස්මතු කළේ කාරණාව මොකද මේ ආශ්‍රවයන් ගැන ස්වාමීන් වහන්සේ අපි නැවත නැවත හිතීම තුළින් තමයි ආශ්‍රවයන්ගෙන් වෙන්වීමට අපිට අදහසක් ඇති වෙන්නේ. එහෙමයි සයනාංශ. ඒ කියන්නේ අපිට දැනෙන්න ඕනේ මේක දෛනික ජීවිතේ කාමාශ්‍රව වැඩ කරනවා. එහෙමයි. ඊළඟට මේ ඒ ගැන අවබෝධය එනකොට දැන් මම මේ කාමාශ්‍රවයෙන් දුරු විය යුතුයි. දැන් මම මේ භවආශ්‍රවයෙන් දුරු විය යුතුයි. දැන් මම මේ අවිද්‍යාශ්‍රවයන් දුරු කළ යුතුයි කියලා අපිට අදහස, සිහිය නැවත නැවත ඇති වෙනවා. ඊට පස්සේ මේ කාමාශ්‍රවය කියලා කියන්නේ මේ කාමයන්ට තියෙන කැමැත්ත. ඒ කාමයන් වලට තියෙන කැමැත්ත ස්වාමීන් වහන්සේ කොච්චරද කියනවා නම් එකක් විඳිනකොට තව එකක්. ඒ කාමාශ්‍රවය වින්දාම තව එකක්. රූප දකින්න, ශබ්ද අහන්න, රස ස්පර්ශයන් විඳින්න බොහෝම කැමැත්තක් අපේ හිතේ තියෙනවා. ඒ කැමැත්ත ස්වාමීන් වහන්සේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි ආසාව ඇති කර ගන්නවා කියන්නේ ඒ තුල අපි කාමාශ්‍රවය ගොඩනගා ගත්තා වෙනවා. දැන් භවයන් පිළිබඳව සනස කැමැත්ත කවදාවත් ඉවර වෙන්නේ නැහැනේ. දැන් මනුෂ්‍ය ලෝකෙ ඉපදලා ඉන්න කෙනා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න කැමැත්තක් තියෙනවා. ඒ මනුෂ්‍ය ලෝකෙත් ආඩ්‍යවත් මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ කියන්නේ සයනාංශ මේ මහත් වූ කාම වස්තු සහිතවයි. එතකොට එතනින් නවතින්නේ නැතුව ඊට පස්සේ දිව්‍ය ලෝක වලට යන කැමැත්තක් තියෙනවා. චාතුරු මහරජක දිව්‍ය ලෝකේ ඉපදීම පිළිබඳව කල්පනා කරන කෙනා එතන ඉපදුනාට පස්සේ ඊට වඩා සැප සම්පත් තියෙන යාමයට යන කැමැති සානංශය. ඔය තාවතින් සිට යන කැමැති. ඒ විදිහට මේ භවය කියන එක සානංශම එක එක භවයන් වලටත් අපේ කැමැත්තක් තියෙනවා. ඒ භව තෘෂ්ණාව ස්වාමීන් වහන්සේ මේ සංසාරේ අලලා තබන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ. කියන්නේ මේ දුක පිළිබඳ අවබෝධය නැතිකම, අනිත්‍ය පිළිබඳ අවබෝධය නැතිකම, ඒ වගේම දුක්ඛ අනාත්මය පිළිබඳ අවබෝධය නැතිකම. මෙන්න මේ කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ පිළිබඳව සසර ඇති ස්වභාවය පිළිබඳව සසර කියන්නේ දුකක්මයි. අනස උද්දිත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා.
උද්ධිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියන්නේ මහණෙනි මේ දුක උඩමයි තියෙන්නේ, මේක දුක මතමයි පිහිටලා තියෙන්නේ කියනවා. එතකොට මේ දුකක් මත පිහිටලා තියෙනවා කියන මේ අවබෝධය නැති වුනහම දුක මතින් ස්වාමීන් වහන්සේ අපි සැප හොයන්න යනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේ මඩ ගොඩකින් රත්තරන් බලාපොරොත්තු වෙන්න බෑ වගේ. එතකොට ඒ දුක් ගොඩක් කියන මේ අවබෝධය ඇති වුනහම ස්වාමීන් වහන්සේ අපිට අවිද්‍යාශ්‍රවයන් දුරු කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ අවිද්‍යාශ්‍රවය කියලා කියන්නේ දුක සැපක් විදිහට ගන්නවා ස්වාමීන් වහන්සේ. අනිත්‍ය දේ නිට්ටය විදිහට ගන්නවා. අර සානති කියන්නේ අනිච්චේ නිච්ච සංඥා, එහෙමයි. දුක්ඛේ සුඛ සංඥා, එහෙමයි. අනාත්තේ අත්ථ සංඥා. එහෙමයි. ඒ විදිහට ගන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාශ්‍රවය, කාමාශ්‍රවය සහ භවආශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව ධර්මයන් තියෙන නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ සංසාරයේ නැවත නැවත මැරෙමින් උපදිමින් දුක් විඳිමින් සත්වයාට සැරිසරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයෙන් සබ්බාසව කිව්වහම මේ සියලුම ආශ්‍රවයන් දුරු කරන්න බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය සකස් කරලා දීලා තියෙනවා. සියලුම ආශ්‍රවයන් දැන් අපේ සාවනහස මුලින් සාකච්ඡා කරා නේද? දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව. ඉතින් මේ ඇයි මේ එක පැත්තෙන් එක දේෙන් අපි ප්‍රහාණය කළ යුතු වන්නේ ආශ්‍රව ධර්ම. ඒ ප්‍රහාණය කරන්න ඕනේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ධර්ම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරන්නට ඕනේ. ඉවසීමෙන් මේ ප්‍රහාණය කරන මේ ආශ්‍රව ධර්ම ඉවසීමෙන්මයි ප්‍රහාණය කරන්න ඕනේ. ඉවසලම කරන්න ඕනේ. ඉවසලම කරන්නට. ඒතකොට ඉවසීම නැහැ කියන්නේ ඒ කෙනාග තුළින් මේ ආශ්‍රව ධර්මයන් උපදිනවා. ඒක දුරු වෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේ ආශ්‍රව පිළිබඳව අපි අවබෝධය ඇති කරගෙන මේ ආශ්‍රව ධර්මයන් නිසා අපිට මේ නැවත නැවත ඉපදි මැරෙන්න සිද්ධ වෙනවා කියන தත්ත්වය පිළිබඳ අවබෝධය ඇති කරගෙන අපි මේ ආශ්‍රව ධර්මයන් දුරු කරන්නට ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් අද මාතෘකා කරන්නට යෙදුනේ මේ දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව. මේ දුරු කිරීම කියලා කියන්නේ අපි අත්හැරීම කියන එකයි. එකක් ස්වාමීන් වහන්සේ දැන් අපේ යම් කිසි විදිහකින් ආශ්‍රව ධර්මයක් අපි තුල තියෙනවා නම් ඒ ආශ්‍රව ධර්මය අපි අත්හැරීම අපි දුරු කිරීම කියලා කියනවා. එතකොට දැන් යම් කිසි විදිහකින් අපිට යම් කිසි උදවිය වෙන්න පුළුවන් බාහිර දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් ආශ්‍රය නොකලත් ඒ ගැන අවබෝධය ඇති කරගෙන අපිට ඒ දුරු කරන්නටත් පුළුවන්කම තුන එයත් දුරු කිරීමේ ආශ්‍රව විදිහට අපිට මේ ශාසන ධර්මයේ තුල අපිට කතා කරන්න පුළුවන් මේ සබ්බාසව සූත්‍රය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට. එතකොට ස්වාමීන් වහන්සේ මේ දුරු කිරීමෙන් අපේ මොන වගේ ආශ්‍රවයන්ද පහ කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ කියන්නේ අගෝචර තමන්ට ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ගිහි භවතෙක් විදිහට මේ ශාසනික ප්‍රතිපදාවේ නියැලෙන ගිහි පින්වතෙක් ඉන්නවා නම් තමන්ගේ උපාසක භාවයට තමන්ගේ බුද්ධ ශාසනයේ ඒ ශ්‍රාවක ශ්‍රාවිකා භාවයට පදවියට යම් කිසි විදිහේ හානියක් වෙන යමක් ඇතොත් ඒ ස්වාමීන් වහන්සේ දුරු කළ යුතුයි. දැන් භික්ෂූන් වහන්සේ නමක් විදිහට තමන්ගේ ශාසනය තුල තමන්ගේ ජීවිතය තුල මේ ශාසනයෙන් ශාසනික ප්‍රතිපදාවේ නියැලීම සඳහා කටයුතු කිරීමේදී එයට බාධා වෙන, එයට හකුල් හෙළන, ඒ මාර්ගයේ විනාශ කරන යම් ධර්ම ඇතොත් අන්න ඒ ධර්මයන් අපි දුරු කළ යුතුම වෙනවා. ඒ නිසා තමයි මේ දුරු කළ යුතු ධර්මයන් විදිහට අත්හල යුතු මාර්ගයෙන් අත්හල යුතු ආශ්‍රයයන් විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවය දුරු කරන විදිහ අපිට දේශනා කරලා තියෙන්නේ. සායනාසේ ඔය කතා කියද්දී මේ විස්තර කරද්දී කාරණාවට මතක් වුණා අචාන් චාහාඳුරු. එහෙමයි සායනාසේ. තායිලන්තයේ වැඩ වාසය කරපු අතර අපිත් ගොඩක් ගරු කරන මහතුරුන් වහන්සේ නම. සායනාස අචාන් චාහාඳුරු දැන් ධර්මයේ පුහුණු කරන කාලෙක දවසක් ආරාමයක ඉඳලා තව භික්ෂුන් වහන්සේ නමක් එක්ක
මේ ආරාමයේ වැඩ සිටිද්දී මේ ආරාමයට නිරන්තරයෙන් කාන්තාවක් එනවා. එහෙමයි. ඒ කියන්නේ කාන්තාව තනියම නෙවෙයි එන්නේ වෙනත් යම් අයත් එක්ක. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේට දැනෙනවා මේ කාන්තාව නිතර නිතර පැමිණීම තුළ උන්වහන්සේගේ ජීවිතයේ කාමාශ්‍රව ගොඩනැගෙන බව. එහෙමයි. ඒ උන්වහන්සේගේ චරිතාපදානයේ සඳහන් කරලා තියෙනවා එක දවසක් ඒ කාන්තාව ඇවිල්ලා තියෙනවා. එදා උන්වහන්සේට දැනලා තියෙනවා ඇය අරමුණු කළා අනවශ්‍ය හැඟීම් ඉපදිලා ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා. එහෙමයි. එදා රෑම ස්වාමීන් වහන්සේ තුන් සිවුරයි පාත්‍රය අරගෙන අරන් ගිහින් තියෙනවා. එහෙමයි. උන්වහන්සේ සඳහන් කළ දෙනවා ඒ කියන්නේ ඒ පොත ලියන දවස වෙනකම් ආපහු ඒ අරන්නේට ගියේ නැහැ කියලා. එහෙමයි. ඒ කියන්නේ එතනදී දුරු කරන්න ඕන කියලා හිතුන හින්දා ඒ කාන්තාව දුරු කරන්න අරන්නේ පව අතහැරලා ගියා ස්වාමීන් එහෙම වහන්සේ. සනස. ඒතකොට ඒ හානිය දැකලා මෙතන හිටියොත් මට මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. කියන භයානකම දැනුණ කාමාශ්‍රවයන්ගේ භයානකම. එහෙම සනස. ඒත් එක්කම තව කතාවක් මට මතක් වෙන අපේ තව සරියුත් මහරහතන් වහන්සේ සමග වඩින පුංචි ස්වාමීන් වහන්සේ නමක්. එහෙමයි. මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්. මේ වඩිනකොට උන්වහන්සේට හිතෙනවා මේ කාන්තාවක් දැරිවියක් දකිනවා. දැක්කහම කැමැත්තක් ඇති වෙනවා. කාම හැඟීමක් ඇති වෙනවා. ඒ වෙලාවේ පිණ්ඩපාතේ යන එකත් නවත්තලා පාත්‍රෙත් බාර දීලා කියනවා ස්වාමීනි මගේ හිතේ දෙවිල්ලක් ඇති වුණා. මේක මං ඉක්මනටම සංසිඳවා ගන්න ඕනේ කියලා උන්වහන්සේ ඒ දානවල දෙන එක පැත්තක තියලා වහාම ක්‍රියාත්මක වෙලා උන්වහන්සේ ඒ අවස්ථාව මගහැරලා උන්වහන්සේ වැඩම කළා භාවනා කරලා රහත් භාවයට පත් වුණා. ඒ වගේ සනසර අත්හල යුතු තැනේදී අත් හරින්නම වෙනවා. මොකද අත්හල යුතු තැන අත් හැරී නැත්තම් ගැලවීමක් ඇත්තෙම නැහැ සවනාස. එහෙමයි. සායනංශ දැන් හරිම වටිනවා. අපි පින්නතුනුත් මේ පොත් අරගෙන බැලුවට කවන්නේ දැන් සායනංශ අචාන්ච හාමුදුරුවන්ගේ පොත්පත් තියෙනවා. තව මුන් බූරි දත්ත කියලා ස්වාමීන් වහන්සේ නමගේ පොත්පත් තියෙනවා. සිල්මත කායු මාතාවගේ පොත්පත් මෙහෙම වටින පොත්පත් තියෙනවා. කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රායෝගිකව ධර්මයේ පුරුදු කරද්දී ඇතිවෙච්ච ගැටලු වලදී කටයුතු කරපු ආකාරය. ඒක පොතක දැන් ඔබ සඳහන් කළා තස් වගේවත් දුරු කරන්න ඕන කියලා එහෙම. එහෙමයි. දැන් එක තැනක සඳහන් වෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් ගමකට එනවා. එහෙමයි. මේ ගමට ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ගමට ඇවිල්ලා ගමේ අයට කියනවා මේ මම චාරිකාව යන භික්ෂුවක්. කියන්නේ එකම තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මම මේ කැලේ අද දවස් කීපයක් කැලේ කියන්නේ උන්වහන්සේලා ඔය ගල් කුටි වල හරි ගහක් යට හරි එහෙම දුතාංගධාරී ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනවා කියලා. පස්සේ මේ ගමේ අය කියන ස්වාමීන් වහන්සේ ඔය කොටි ඉන්නවා කියලා. එහෙමයි. උන්වහන්සේ කියනවා මං ඒවට බය නැහැ කියලා. එහෙමයි. ඉතින් එදා රෑ 12ට විතර මොකද උනේ? අර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ සිවුරවත් හරියට නැතුව තමයි ගමට දුවගෙන ඇවිත් තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒ අර ඔබ සඳහන් කළේ දුරු කළ යුතු අසු ඇතු දුරු කරන්න ඕනේ කියලා. එහෙමයි සනස. උන්වහන්සේ ඒක තේරුම් ගත්තේ නැහැ. උන්වහන්සේ වීරයා වගේ ගියා අමාරු වැටුණා. එහෙමයි සනස. ඒ වගේම සිද්ධියක් සවනසේ ලංකාවෙත් මං හිතන්නේ ප්‍රකට වුණා. ඒ ස්වාමීන් වහන්සේ නමක් වනයේට ගිහිල්ලා තිබුණා මේ භාවනා කරන්න. ඒ ප්‍රදේශෙ මිනිස්සු යන්න එපා කියලා තිබ්බා. ඒ ගිහිල්ලත් එපා කියලා එහෙ ගිහිල්ලා ඒ ජීවිතේ ගත කරනකොට උන්වහන්සේ අන්තිමට කොටියා කාලා මරණයටපත් වුණා. මේ සනස බුදුරජාණන් වහන්සේ අපිට මේ හැම තැනදීම පෙන්වලා දීලා තියෙන්නේ අගෝචර තැන් අගෝචර විදිහට තේරුම් ගන්න. ගෝචර තැන ගෝචර විදිහට තේරුම් ගන්න. දැන් සායනස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පිය උරුමය පිළි කියලා පියාගෙන් ලැබෙන උරුමය වගේ අපිට මේ ධර්මය කියන සායනස. ඒ ධර්මයේ තුල අපි ඉන්නකම් අපි පෝෂණයි. අපි ආරක්ෂිතයි. බුදුරජාණන් වහන්සේ විසින් අනුගමනය කළ යුතු ඒ දේශනාව අපි අනුගමනය කරනවද? ඒ අනුගමනය කරන තාක්කල් අපි ආරක්ෂිතයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙදින ස්වාමීන් වහන්සේ දේශනා කළ තියෙන්නේ භික්ෂුවකට ගෝචර තැනක් තියෙනවා ගෝචර තැනක් තියෙනවා. ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවට ගෝචර තැන් තියෙනවා ගෝචර තැන් තියෙනවා. එතකොට මේ වගේ මේ නපුරු තැන් අපේ දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඔය විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ වගේ ඒ වටිනා ග්‍රන්ථවල ස්වාමීන් වහන්සේ ගෝචර අගෝචරතාවයන් පිළිබඳව අපිට දේශනා කළා තියෙනවා. එතකොට
දැන් අපි ඒ වගේ අපි කියමු සෙනසුනක වාසය කරා කියලා. ඒ සෙනසුනක අපි වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සෙල්ලාම බලන්න Tamanට ඒ තුල ආරක්ෂාවක් තියනවාද කියලා. එහෙම නැතුව ඒ තැන ගැන හොයන්න බලන්නේ නැතුව ඒ තුල ආරක්ෂාවක් තියනවාද ඒ තුල රැකවරණයක් තියනවාද කියලා එහෙම හොයන්න බෑ. නිකාම් එකපාරටම ගිහිල්ලා මම මේ පිළිවෙත් පුරන්න යන්නේ කියලා එහෙම මේ අර අදූර දර්ශනයේ වැඩ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. දැන් සාමාන්‍යයෙන් අපේ සමහර අය ඉන්නවා දැන් අපි ගිහි සමාජයේ සමහර පින්නතුන් ඉන්නවා මේ පැවිදුණ ගමන් කැලේට යනවා කියලා අදහසේ ඉන්නවා. එහෙමයි සානස. දැන් ඔය එක කතාවක් මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනකොට කියපු කතාවක් දේශනා කරපු කතාවක්. උන්වහන්සේගෙන් තරුණයෙක් ඇවිල්ලා අහලා තිනවා ස්වාමීන් වහන්සේ මට සිරිපාදේ කැලේ ගිහින් භාවනා කරන්න ආසයි කියලා තනියෙන්. ඊට පස්සේ මේ සානහසේ කියලා එහෙම තනියෙන් ගිහින් භාවනා කරන්න බෑ. ඒ තැන් වල ඉස්සෙල්ලා ඔයා ක්‍රමවේදයක් සකස් කරගන්න හිත ඉස්සෙල්ලා සකස් කරගෙන ඊට පස්සේ ගිහිල්ලා භාවනා කරන්න. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒ තැන මොන වගේ තැනක්ද? එතන සත්වයෝ ඉන්නවද? එතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? ඒ නපුරු සතුන් ඉන්නවද? ඒ වගේ අවබෝධයක් ඇතුව යන්න කියලා ස්වාමීන් වහන්සේ අවවාද කරලා තියෙනවා. නමුත් දැන් යන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. නමුත් ඒ තරුණයා ඒක අහන්නේ නැතුව තරුණයා ගිහින් තියෙනවා. ගිහිලා ස්වාමීන් වහන්සේ මාස 3කින් ගඳක් ඇවිල්ලා තියෙනවා ඒ කැලේ. ගඳක් ආවට පස්සේ ඒ තරුණයාව හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ID එකෙන්. එහෙමයි. ඒ ඩෙන්ටි නම්බර් කාඩ් එක තිබිලා තියෙන ඒකෙන් තමයි මෙයා මේ අහවල් කෙනා මැරිලා ඉන්නේ කියලා හඳුනා ගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ උතනදී තව දෙයක් මතක් වෙනවා මේ දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව දුරු කිරීමේදී මේ නිහතමානී බව සුවච බව කියන කීකරුකම කියන එක. එහෙමයි සානස පැහැදිලිම මේ ඒ වැඩිහිටි උදවියගේ අවවාද අනුශාසනා පිළි අරගෙන ඒ උතුමන්ගේ වචනයට කීකරු වෙමින් දැන් බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා කියන බුදුරජාණන් වහන්සේගේ වචනේ අපි අදහනවා කියන්නේ සුවච භාවය ස්වාමීන් වහන්සේ. එතකොට කීකරු භාවය නිහතමානීකම දැන් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක්ට අවවාදයක් ලැබෙනවා නම් පුතේ මේ දේ කරන්න එපා. මේ අගුණේ තියාගන්න එපා. ඔය වැරද්ද කරන්න එපා. ඔය තැන් වලට යන්න එපා. කියලා හරියට සවන්නස අපි අම්මලා තාත්තා දරුවන්ට අවවාද දෙනවානේ. අනික මෙහෙම දෙයක්ත් තියෙන සාහනංශ දැන් අපේ දැන් ඔය කෙනෙකුට ගෝචර වෙන දේ තව කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ කියන දේ ඔබ වහන්සේ අම්මලා තාත්තලා ගැන කිව්ව නිසා මතක් වුණේ. දැන් ඔකට උපමාවක් තියෙනවා මේ ඔන්න ඇත් පැටව් වගේක් දකින්න සාහනංශ ලොකු ඇත්තු ලොකු විලකට බැහැලා මේ නානවා නෙළුම් දඬු කනවා දකින්නවා. මේක දකින පොඩියත් පැටවුන්ට හිතනවා මෙයාලට පුළුවන් අපට බැරිද. එහෙමයි. මෙයාලට හොඳ නම් අපටයි හොඳ නැත්තේ. එහෙම කියලා අර මහා ඇත්තු ටික එහෙම යන කයින්දලා මෙයාට පයින්නෝ විලට. එයාලේ විලේම නැසෙනවා. ඒ වගේ දැන් අපේ අම්මලා තාත්තලා සාවින්නාන්ත සමහර දේවල් කරන්න එපා කියද්දි ළමයි කියන්නේ නම්ම කරන්නේ. එහෙමයි. තාත්තා කරන්නේ. ඒ කියන්නේ සමහර දේවල් දුරු කරන්න කියන්නේ. දැන් සමහර අය පවා දුරු කරන්න කියද්දි සමහර අය ඈත් කරන්න කියද්දි ඉතින් ඒ වෙලාවට අපි තේරුම් ගන්න ඕන කෙනෙකුට ගෝචර දේ තවත් කෙනෙකුට අගෝචර වෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. ඒක යා දුරු කරන්න ඕන. එහෙනම් ඒක හරිම වටින එහෙමයි. කාරණා සානස මේ එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන්න දුරු කරන්න පාප මිත්‍රයන් දුරු කර යුතුයි අනිවාර්යයෙන්ම. දැන් සානංශ යම් කෙනෙක් පාප මිත්‍රයන් දුරු කරන්නේ නැතුව කුමන හේතුවක්වත් නිසාවක් තමන්ගේ භජනයේ තියන් ඉන්නවා. තමන් ඇසුරු කරනවා නම් නිතර කතා කරනවා නම් නිතර ඇසුරු කරනවා නම් නිතර ඒ ඇත්ත එක්ක කටයුතු කරනවා නම් ඒක ස්වාමින් වහන්සේ නොකළ යුතු දෙයක්. ඒ තුලින් නැති ආශ්‍රවයන් උපදීමට හේතුවක් වෙනවා. තිබෙන ආශ්‍රවයන් තව වර්ධනය වීමට ඒක ප්‍රබල හේතුවක් වෙනවා. එතකොට අර පාප මිත්‍රයන් ස්වාමින් වහන්සේ දුරු කළ යුතුයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පාප මිත්‍රයන් නිසා අපිට අනන්ත අප්‍රමාණ අකුසල නරක පුරුදු අපිට નિરાයාසයෙන්ම අපේ ජීවිතේට එකතු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අය කතා කරනකොට අපි එතන ඉන්නවනම් දැන් ඔය ගිරවිකුගේ කතාවත් මතකනේ ස්වාමීන් වහන්සේ. ඒ අසුර නිසා වෙනසෙනවා ස්වාමීන් වහන්සේ.
ඇසුර නිසා ඒ අය කතා කරන විදිහට අපිත් හුරු වෙන ස්වභාවයක් තියෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා ස්වාමීන් වහන්සේ අම්මා තාත්තට පුදුම විදිහේ කීකරු වෙලා ඉන්නවා. ගුරුවරුන්ට පුදුම විදිහේ කීකරු වෙලා ඉන්නවා. හැබැයි ඒ අය නොදැනුවත්වම ඒ අය දන්නේම නැතුව ඒ අය ආශ්‍රයයට වැටෙනවා නරක ආශ්‍රයයකට. දුරු කළ යුතු ආශ්‍රයයන්ට මෙයා එකතු වෙනවා. මෙයා එකතු වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ආශ්‍රයයන් ඒ ආශ්‍රය සිද්ධ වෙන නිසා අර කීකරුණු දරුවා හොඳ වචන කතා කර දරුවා යහපත් ජීවිතයක් ගත කළ දරුවා ස්වාමීන් වහන්සේ පස්සේදී අම්මර තාත්තට අහන්න බැරි වචන කතා කරනවා. අම්මර තාත්තට අම්මා තාත්තා කවදාවත් නොසිතූ විදිහට අම්මා තාත්තා ආමන්ත්‍රණය කරනවා. කවදාවත් හිතුවේ නැති වැරදි ඒ දරුවා තුලින් සිද්ධ වෙනවා. ඔය මත්ද්‍රව්‍ය ආදී භාවිතා කිරීම ඒක ප්‍රකටයි ප්‍රධානයි. අනිත් ඒ විතරනේ සදාචාරාත්මක විදිහට ගත්තොත් දෙමාපියන්ට කතා කිරීමේ ඉඳන් දෙමාපියන්ට සැලකීමේ ඉඳන් දෙමාපියන්ට ආමන්ත්‍රණය කිරීමේ ඉඳන් මේ හැමදේම සනස අර නපුරු අර ආශ්‍රය දුරු කළ යුතුයේ ආශ්‍රයන් දුරු නොකර ඒ ආශ්‍රයන් තුල අපි කටයුතු කළොත් යම් කිසි කෙනෙක් අනිවාර්යයෙන්ම එයාටත් අයහපතක්ම සිද්ධ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ විදිහට අවවාද කරලා දීලා තියෙන්නේ ඒ අපේ යහපත වෙනුවෙන්මයි ස්වාමීන් වහන්සේ. අපි මේ පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුමයි. ඒ අය දුරු කළ යුතුමයි. ඒ වගේම අගෝචර සෙනසුන් වල අපි වාසය නොකළ යුතුමයි. ගෝචර සෙනසුන්හි වාසය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර වටකුරුල්ලා නේසන වටකුරු පැටියා අර තාත්තා කියපු ඒ තැන හිටියානම් උකුස්සාට අහු වෙන්නේ නැහැ. අගෝචර තැනක හිටියේ. ඒ නිසා හසු වුණා. දැන් ඊට පස්සේ දැන් පියා කියපු තැන දැන් ඒ උකුස්සාට ඒ කතාව කිව්වහම එහෙනම් කියනවා දැන් ගිහින් එහෙනම් මං අතහරිනවා පුළුවන් නම් බේලා පෙන්නන්න කියලා. අර වටකුරුල්ල පැටියා මොකද කරන්නේ? තාත්තා කියපු ඒ උරුම තැන ජීවත් වෙනවා. ඒ ආරක්ෂිත ඒ ප්‍රදේශය තුල හැසිරෙනවා. අන්තිමේදී වටකුරුල්ල පැටියත් ආරක්ෂා වෙනවා. අර උකුස්සාටත් දැහැ ගන්න වෙන අන්තිම උකුස්සාට ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ සයන්ස දැන් මේ සමාජයේ දැන් බනහන අය අතර ඒ කියන්නේ දුරු කළ යුතු දේවල් ඇසුරු කිරීමෙන් හානියටපත් වෙච්ච කෙනෙක්ට උනත් දැන් නිවැරදි වෙන්න අවස්ථාවක් එහෙම සන්නස දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා කිව්වේ ඒක ඇසුරු නොකළ යුත්තක් නිසාමයි. කාමරද ඇසෙන්න එපා කිව්වේ ඒක දුරු කළ යුත්තක් නිසාමයි. හොරකම් කරන්න එපා කිව්වේ දුරු කළ යුත්තක් නිසාමයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා කිව්වේ දුරු කළ යුත්තක් නිසාමයි. ඒක දුරු කළ යුත්ත දුරු කරන්නේ නැති වුණොත් අපිට ඒ කාන්තේම සිද්ධ වන්නේම අයහපතක්. ඒතර සානස ඔය විදිහට මේ දුරු කිරීම තුලින් අපිට ආශ්‍රවයන් දුරු කිරීමට හැකියාවක් තියෙනවා. ඒ ආශ්‍රවයන් මොනවාද කියලා අපි ඉස්සෙල්ලාම තේරුම් ගත යුතු වෙනවා. තමන්ට හානිදායක වෙන තමන්ගේ නැති අගුණයන් ඉස්මතු වෙන තිබෙන ගුණ ධර්මයන් ඝාතනය කරන යමක් වෙනවා නම් සහ තමන්ගේ හානියක් සිද්ධ වෙනවා නම් ඒ දේ නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව දේශනා කරන තැනදී අපිට මනාව දේශනා කරලා තියෙනවා. ඊළඟට ස්වාමින් වහන්සේ අපි හැමදෙනාගේම යහපත වෙනුවෙන් අපි දැනගන්න කැමති ස්වාමින් වහන්සේගෙන් මේ පවුල තුල සහ ආයතනයක් තුල කටයුතු කරන විට දුරු කළ යුතු දේවල් තියෙනවනේ. දුරු කළ යුතු යම් කරුණු තියෙනවා. ඒ දුරු කළ යුතු දේවල් හමුවේ ස්වාමින් වහන්සේ අපි කොහොමද කටයුතු කළ යුත්තේ? ඒක ඇත්ත සායනාංශ දැන් ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී ඇත්තටම සමහර අයට හැමදෙනාටම නෙවෙයි සමහර අයට පවුල තුල වුණත් දුරු කළ යුතු අය ඉන්න පුළුවන්. දැන් රැකියාවක් කරද්දී ආයතනයේ තුල දුරු කළ යුතු අය කියන්නේ ඒ ඇසුරෙන් හානි වෙනවා Tamanට. නූපන්න ආශ්‍රව උපදිනවා, කාමාශ්‍රව උපදිනවා, භවආශ්‍රව උපදිනවා, අවිද්‍යාශ්‍රව උපදිනවා. එතකොට අපි ඉතින් මොකද කරන්නේ? දාලා යන්නද? එහෙමත් බෑනේ. එහෙමයි. එතකොට ඒවට ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා හරිම වැදගත් අපට. බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාත සායන් වහන්සේ කළ ලස්සන විග්‍රහයක් තියෙනවා මේ දුරු කළ යුතු අය සහ ඇසුරු කළ යුතු අය සහ පරිස්සමින් ඇසුරු කළ යුතු අය කවුද කියලා. එහෙමයි. දුරු කළ යුතු අය, ඇසුරු කළ යුතු අය,
පරිස්සමින් ඇසුරු කළ අතේ යුතුයි. දුරින් අපි කියන්නේ එහෙමයි සාහිණාංශ අතේ දුරින්. එතන සඳහන් කරන සාහිණාංශ මේ ලෝකේ ඉන්නවා දිය පොකුණක් වගේ ඇසුරු කළ යුතු අය. එහෙමයි. ඒ කියන්නේ උපමාවට කියන්නේ ඒකේ දැන් යම් කිසි පුරුෂයෙක් වුණ කාන්තාරයක ඇවිදගෙන එනවා. දැන් දාඩිය දාලා පිච්චිලා රත් වෙලා තෙහෙට්ටුයි. මෙයා දකිනවා සීතල දිය පාරක්, දිය පොකුණක්. එතකොට මෙයා මොකද කරන්නේ? අර දිය පොකුණට ගිහිල්ලා ඒකේ බැහැලා නාලා වැතිරිලා ඉඳලා අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්නවා කියනවා බුද්ධ ආදී සත්පුරුෂයෝ. එහෙමයි. ඒ කියන්නේ කුසලයේ දන්න, අකුසලයේ දන්න, කුසලයේ දුරු කරන, අකුසලයේ දුරු කරන, කුසලයේ වඩන බුද්ධ ආදී උතුමන් වහන්සේලා ඊළඟට එවැනි සියලු කෙලෙස් දුරු කරපු උතුමන් වහන්සේලා සහ ඊට මෙහා ඉන්න එවැනි සත්පුරුෂයෝ. එහෙමයි. එවැනි සත්පුරුෂයෝ නිරන්තරයෙන් ඇසුරු කළ යුතුයි. හරියට දිය පොකුණ ඇසුරු කරනවා වගේ අයහපතක් වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරන සායනහංශ සර්පය අසුචි තවර ගත්ත සර්පයෝ වගේ ඉන්නවා සමහර අය. එහෙමයි. දැන් අසුචි තවර ගත්ත සර්පෙක් අපේ ඇඟේ ගෑවිලා ගියොත් අනිවාර්යයෙන්ම අපේ ඇඟේ තවරනවා අපිත් ගඳ ගන්නවා. ගඳ ගන්නවා. දැන් අපි සාකච්ඡා කළේ ඒ වගේ අය ගැන. එහෙමයි. ඒ කියන්නේ එයාලගේ ආශ්‍රයෙන් අපට හානි වෙනවා. එයාලා දුරු කරන්න ඕන. එහෙමයි. අසුචි තවර ගත්ත සර්පයා බැහැර කරනවා වගේ බැහැර කරන්න ඕන. නමුත් අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන තුන්වෙනියගේ. එතන සඳහන් කරන ගින්නක් වගේ ඇසුරු කළ යුතු අය ඉන්නවා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ හිතන්න අපිට අපි යනවා නුවරඑළියේ. එහෙමයි. නුවරඑළිය ගියාට පස්සේ අපිට මේ ඉන්න බෑ හීතලයි. හීතල නිසා මොකද කරන්නේ? ඔන්න අපි ගිනි මැලයක් ගහ ගන්නවා. ගිනි මැලයක් ගහගන්න ඒ අපේ සීතල නැති කරගන්න. ඒ කියන්නේ ගිනි මැලේ අපිට උපකාරයක් තියෙනවා. හැබැයි ගිනි මැලේ ගහගත්තට සායනාංශ අපි ඕකට පනින්නේ නැහැ. ඕකට ඕනට සමීප වෙන්නෙත් නැහැ. මොකද ඒකේ උපකාරයක් තියෙනවානේ. එහෙමයි. අපිට හානියක් නොවන විදිහට ගින්න වගේ ගින්න ඇසුරු කරනවා. අන්න ඒ වගේ ගින්දර වගේ චරිත ඉන්නවා අපි ඇසුරු කරන සමාජය තුළ. එහෙමයි. වැඩි ලඟ වුණොත් පිච්චෙනවා, ඈත් වුණොත් අපිට යම්කිසි විදිහේ ගැටලුවක් එනවා. එයාලා හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න බැරුණාට පස්සේ තමයි සමහර අය කියන්නේ ওই මනුස්සරම ඕනට ලඟුණ වැඩි කියලා. එහෙමයි. එම් ගොඩක් කියනවා සන්න. මට මේ කලින් මේක දැනගන්න තිබ්බේ. ඒකනේ. කලින් ඊට හිතන කියන මේ අදින් පස්සෙන අතේ දුරින් තමයි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ එයා ඇතර උපකාරයයි සමන්ට. හැබැයි ගින්දර වගේ. ඒ වගේ ගින්දර වගේ චරිත තියෙනවා උදව් උපකාර දෙන බැහැර කරන්න බෑ අපිට. බැහැර කරන්න බෑ. හැබැයි අපි ගින්නක් වගේ يعني යාලත් එක්ක වැඩිපුර විහිළුවට යන්නත් බෑ. වැඩිපුර කතාවට යන්නත් බෑ. වැඩිපුර උදව් කරන්නත් බෑ. එහෙම වුණොත් තවත් ප්‍රශ්නයක්. කඩම් පයින්නවා. කඩම් පයින්නකට. මොකද උදව් පොඩි ළමයෙක්ද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ආශ්‍රව හට ගන්නවා. ඒ වචනවලට. සංසාරේ යන්න හේතුන එක එක ආශ්‍රව හට ගන්නවා. එතකොට අන්නේ විදියට මේ දැන් ආයතනය තුල ඉන්න පුළුවන් ගින්දර වගේ උදව් උපකාර කරනවා. හැබැයි ගින්දර වගේ චරිතේ. එහෙමයි. ඊළඟට නිවස තුල උනත් එහෙම ඉන්න පුළුවන් සායනාස. සමාජගත වෙලා ඉඳි යාළු මිත්‍රාදීන් ඇසුරු කරද්දී පින්කම් කරද්දී උනත් එහෙම චරිත ඉන්නවා. එහෙමයි. අතර අපිට උනත් එහෙම හම් වෙලා තියෙන්න පුළුවන් සායනාස මේ ලෝකයේ තුල කටයුතු කරද්දී. එහෙමයි. එතකොට අන්න යාළ අපිට දුරු කරන්න බෑ සායනාස. දුරු කරන්න බෑ. හැබැයි අපි ඒක ගින්දර වගේ තේරුම් අතේ දුරින් තියාගෙන අතේ දුරින් මේ ඇසුරු කරන්න ඕන. දැන් ඔය උතන තියෙන සායනහන්ස මේ අපි කතා කරේ දැන් අසුයි තවර ගත්ත සර්පය වගේ බැහැර කළ යුතු අය ඉන්නවා කියලා. ඒ වගේ අපි බැහැර කළ යුතු පරිසරයන් ගැන මට මතක් වුණා. එහෙමයි. මේගිය ස්වාමින්වහන්සේ. මේගිය ස්වාමින්වහන්සේ දකින්න ලස්සන අබාණයක් සායනහන්ස මතක නේද? එහෙමයි. ලස්සන අබාණයක් දැක්කට පස්සේ උන්වහන්සේට ආසය තුන එතන බවුන් වඩන්න. බුදුරජාණන් වහන්සේට පළවෙනි සැරේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අර අබාණයට ගිහිල්ලා බවුන් වඩන්න කැමතියි. එපා කියනවා. දුරු කරන්න කියන එක. ඒකට යන්න එපා කියනවා. දෙවෙනි සැරෙත් අහනවා. ඒත් අවසර දෙන්නේ නැහැ. තුන්වෙනි සැරෙත් අහනවා. ඒත් අවසර දෙන්නේ නැහැ. හැබැයි මේ ගිය සායනාස යනවා. ඇයි නොයන්න දුන්නේ? බුදුරජාණන් වහන්සේ දකින්න මෙයා මේ පරිසරය ඇසුරු කරගෙන හරියට සසර ජීවිතේ කාම්භෝගී ජීවිත ගත කරලා තියෙනවා. මෙයා මේ පරිසරයට ගියොත් අනිවාර්යයෙන්ම කාමාශ්‍රව ගොඩ නැගෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මොකද කළේ? ඒක අහන්න නැතුව ගිහිල්ලා අඹවනේ භාවනාවට වාඩුණා. මෙන්න හොඳ දෙයකට වාඩුනේ. මොකද උනේ? කාමාශ්‍රය එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැගෙන්න පටන් ගත්තා. අන්නේ වගේ සායනාසර අසුවිතවර ගත්ත සර්පය වගේ බැහැර කළ යුතු පුද්ගලයෝ ඉන්නවා වගේමයි එහෙම අපිට ආශ්‍රව උපදින්නට හේතු වෙන පරිසරයන් තියෙනවා. අන්නේ පරිසරයන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් නැහැ ඉතින්. නමුත් අපිට ගියාට පස්සේ හරි දැනුණොත් එහෙමයි. මේ පරිසරයේ තුල මගේ කෙලෙස් උපදිනවා කියලා. අන්නේ පරිසරය අපි
ඉක්මනට බැහැර කරන්න ඕනේ. සනස දැන් ඔය ඇත්තට මෙහෙම පරිසරවල් අපිට මේ සමාජය තුළ අපිට ඉස්මතු වෙලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය සර්පෙක් වගේ ගෑවුම් තැනක් ගඳ ගහන ඒ වගේම අති භයානක සර්පය දෂ්ට කරොත් මන් වසන්තරකට එනවනේ. එහෙමයි. ඒ වගේ ඉතින් අද අපිට සමාජයේ යම් යම් තැන් පෙන්ලා දෙන්න පුළුවන්. ඔය සමාජ ශාලා තියෙනවා. එහෙමයි. මත්පැන් සුරා සැල් තියෙනවා. එහෙමයි. ඒ වගේ අර අගෝචර තැන් මේ තියෙනවා අපේ ජීවිතේ විනාශ කරන නේද සන්නහස. ඒ ඇත්තට මේ ලෝකින බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා තේරුම් කළ දිල්දුන සායනංශ ඔය දැන් ඔය මේ පරාභව සූත්‍රේ. එහෙම සනස. ඔය බොහෝ මේ අගෝචර තැන් විස්තර කරපු තැන්. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ වක්ක දුත්තෝ ච යෝනරෝ කියලා කියන්නේ. එතන මේ සූදුවත් එහෙම සනස. සූදු පොළ. සූදු පොළද ඉස්ති දුත්තෝ කියන්නේ ස්ත්‍රී දූර්තය. සුරා දුත්තෝ කියලා කියන්නේ සුරාව. ඔය කියන මත්පැන් හල් සනස කොච්චරද මේ ලංකාව තුළ එහෙම තියෙනවද බලන්න. එහෙමයි. ඒ වගේ තැන්. අක්ක දුත්තෝච කියලා කියන්නේ ඔය කියන සවන්හන්ස මේ සූදු පොළවල්. සූදු පොළවල් කොච්චර තියෙනවද? ඒවට එකතු වීම තුළ අපේ කාමාශ්‍රව ගොඩ නැගෙනවා. එහෙමයි සන්න. ඊළඟ අවිද්‍යාශ්‍රව ගොඩ නැගෙනවා, භවශ්‍රව ගොඩ නැගෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ අර අගෝචර තැන් වලට අපි නොයා යුතුමයි නේද සවන්හන්ස? එහෙමයි. ඒ විදිහට මේ සායනාංශය කියන්නේ මේ ජීවිතය කියලා කියන්නේ ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ රසායනාංශ. එහෙමයි. එතන පුදුමාකාර ඥානයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතුරු යනට වඩා අමාරු වැඩක් මේක. නොදන්න කෙනෙක් අතුරු යනටත් වඩා භයානක වැඩක් තමයි මේ කාමාශ්‍රවයක් උපදින්න නැති විදිහට ජීවිතේ දවසක් ගත කරනවා කියන එක. එහෙමයි. මේ දැන් ඔය සතිපට්ඨාන දේශනාවේ එහෙම සායනාංශ තියෙන දවස් 7න් රහත් වෙනවා කියලා. ඔය දවස් 7ම කාමාශ්‍රව, අවිද්‍යාශ්‍රව, භවශ්‍රව උපදින්න නැති විදිහට දවස ගෙවන අය. ගෙවන කෙනෙක් දවස් 7ක් ඇතුළත ධර්ම අවබෝධය කරනවා කියන එක වෙන්න පුළුවන්. ඉතින් මේක නමුත් ප්‍රායෝගිකව ධර්මයේ පුරුදු කරන අපි මිනිස්සු දන්න කොච්චර අමාරුද කියලා මේක. මේ කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රවාදී උපදින්න නැති විදිහට මේ නුවණින් දුරු කළ යුතු දේවල් දුරු කර පරිස්සමයේ අසුරු කළ යුතු දේවල් පරිස්සමයේ අසුරු කරමින් කටයුතු කරන එක අපහසුව අපේ පිනතුම දන්නවා. එතකොට සායනා ඊළඟට මට මේ ගැටලුවක් තියෙනවා. දැන් දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව මෙහෙම දුරු කරන්නට බලපාන ගොඩක් හේතු තියෙනවා. ඒ හේතු ගැන අපි يعني බොහෝ සාකච්ඡා කළ යුතුයි. ඔබ වහන්සේගෙන් තව යම්කිසි විදියක මේ සම්බන්ධව කරුණු කාරණා එකතු කිරීමක් ඒ කියන්නේ පහ කළ යුතු ආශ්‍රව දුරු කළ යුත්තේ ඇයි මෙහෙම දුරු කිරීමෙන්? එහෙමයි සනස. ඇත්තටම දැන් අපි තරමක් කලින් සාකච්ඡා කරා මේ දේශනාව තුළින් මේ ඇයි අපි මේ ආශ්‍රවයන් මේ දුරු කළ යුත්තේ කියලා. අපිට එතෙන්දී පළවෙනි උත්තරේ තමයි අපි මේ ආශ්‍රවයන් දුරු කරේ නැත්නම් අපිට කවදාවත් මේ නිවනක් අවබෝධ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අනිත් එක තමයි අනිත් කාරණාව තමයි අපේ ගුණධර්මයක වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සීලාදී ගුණධර්මයන් රකින්නට අපි පෙළඹෙන්නේ නැහැ. දැන් තියෙන ගුණයන් ස්වාමින් වහන්සේ නැති වෙනවා. එන කාමාශ්‍රව වැඩි වීම තුළ සායනාංශ අපි කොහොමද ඒක ටිකක් තේරුම් ගන්න කියන්නේ? දැන් තියෙන ගුණය අපි දැන් ප්‍රාණඝාත නොකරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි. අදත්තා දාන කරන්නේ නැහැ, කාමීත්‍යාචාර කරන්නේ නැහැ, බොරු කියන්නේ නැති කෙනෙක්ගෙන් කොහොමද මේ කාමාශ්‍රව වැඩි වීම තුළ වරදක් කියන්නේ මේ එයා ගුණ නැසෙන්නේ? එහෙමයි සනස. ඇත්තටම දැන් ඔය ඒක බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ යම් කෙනෙක් තුළ අපි කියමුකෝ යම් කිසි විදිහේ දෙයක් පිළිබඳව අපි කියමු ස්ත්‍රියක් ගමුකෝ. එහෙමයි. ස්ත්‍රියක් නම් පුරුෂයෙක් නම් ස්ත්‍රියක්. එතකොට ඒ කෙනා පිළිබඳව කැමැත්තක් යම් කෙනෙක් තුළ හටගත්ත කියලා. ඒ නිසා කාමාශ්‍රවය. කාමාශ්‍රවයක් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ හටගත්තේ කාමාශ්‍රවය ස්වාමීන් වහන්සේ තමන්ගේම කරගන්න තමන්ට දැන් උවමනාවක් තියෙනවා. දැන් අපි කියමුකෝ දැන් තරුණ දරුවෙක් කියලා. එයා කවදාවත් අම්මට තාත්තට බොරුවක් කියලා නැහැ. ඒ තරුණ දරුවාට දැන් අර කෙනා හම්බ වෙන්න ඕනේ. ඒ කෙනාත් එක්ක ඇසුරු කරන්නට ඕනේ. එයාත් එක්ක නිතර කතා කරන්නට ඕනේ. එතකොට මේ එක කාමාශ්‍රවයක් නිසා එයාගේ අතින් ස්වාමීන් වහන්සේ හොරකමුණත් වෙන්න පුළුවන්. එයාව සතුටු කරන්න අම්මා තාත්තගෙන් හොරකම් කරලා අම්මා තාත්තගෙන් හොරකම් කරලා ගන්න තෑගි භෝග දෙන්න වගේ එහෙම වෙන්න පුළුවන්. අනිත් එක වෙනදා ඒ දරුවාගේ හැසිරීමත් එක්ක ගත්තාම දැන් වෙනදා යන ගමන් බිමන් වලට වඩා දැන් ගමන් බිම වැඩි වෙනවා.
එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී ඒ විතරක් නෙමේ තව දෙමව්පියන්ට මොනවා වුණත් දරුවන්ගේ වෙනස් වීමක් තේරෙනවා. අම්මලට හොඳ ඉව තාත්තලට. ඔව් ඒකනේ. ඒතර ඒ වගේ වෙලාවක ඇහුවාම ඇත්ත කියන්න බෑනේ සනස. එතකොට ඒ තුලින් බොරුව බොරු කියන්න පුරුදු වෙනවා සනස. බොරුව කියන මේ වැරද්ද ඇති වෙනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ ගත්තාම දෙමව්පියන්ගේ තදබල අකමැත්ත තදබල විරෝධය එනකොට මේ දෙමව්පියන් ඝාතනය කරන්න වුණත් පෙළඹුණ අවස්ථා මේ සමාජයේ අපි දකිනවා. එහෙම එකක් මට කියන්න තියෙන සයන්නාංශ. එහෙමයි සන්නස. අවසරයි මේ මොකද ඒ කියන්නේ දැනගන්න ඕනේ ඇත්තටම මේ නුසුදුසු කාලේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම තුල සයන්නාංශ වහන්සේ කිව්ව විදිහට ඒ ඇති වෙන කාමාශ්‍රවය තුල විශාල හානියක් වෙනවා. එහෙමයි. මේ මම කියන්න හදන දරුවටත් අවුරුදු 15යි. මේ ගෑනු දරුවා සම්බන්ධයක් ඇති කරගත්තා තරුණයෙක් එක්ක. එහෙමයි. මේකට විරුද්ධ වුණා තාත්තා. එහෙමයි. මේකට විරුද්ධ වුණාට පස්සේ මොකද උනේ? ඒ කියන්නේ මේ දරුවට අර පිරිමි ළමයි ගැන ආසාව ඇති වුණා කියන කාමාශ්‍රවය. ඒක ඔස්සේම ඉස්සරහට යද්දී කාමාශ්‍රවය බලවත් වුණා. ඊට පස්සේ තාත්තා මේක දැනගෙන එක දවසක් එදා ඉඳලා තාත්තා ගොඩක් විරුද්ධයි. තාත්තා බයිනවා. එහෙම ඉතින් ගොඩක් කටයුතු වෙලා තියෙනවා. මේ ළමයට ඇති වුණා ඊට පස්සේ තරහක්. මේ සම්බන්ධයට හානි කරන කෙනා තාත්තනේ. මේ ගෑන් ළමයා අවුරුදු 15යි අර පිරිමි ළමයට කියනවා තාත්තගේ කට වැඩි. හරිද? තාත්තගේ කට වැඩි පොඩ්ඩක් අඩු කරන්න හැන්දෑවට වැඩල්ලෙද්දි කියලා. එහෙමයි. ඊට පස්සේ අර පිරිමි ළමයා හරිද දැන් අර ගෑන් ළමගේ වීරයනේ මෙයා. මෙයාත් ඉතින් ලොක්කමට පිහියුත් ඉන්නේ ගහගෙන ගියේ මොන හරි දෙයක් වුණොත් බය කරනවා කියලා. තාත්තයි මෙයයි මගදී දබරේ වුණා. පිරිමි ළමයා ගතින් තාත්තා ඝාතනය වුණා. එහෙමයි. එතකොට මට මේකේ අම්ම කෙනෙක් සඳහන් කළේ අම්මා මට කතා කරද්දී ගෑනු ළමයා හිරේ. හැබැයි උමුතු වෙලා. අර පිරිමි ළමයාත් හිරේ. යා ජීවිතාන්තය දක්වාම. අර ගෑනු ළමයා අනුබල දීම නිසා. එහෙමයි. දැන් අර ළමයා අර ගෑනු ළමයා අර තාත්තට ඕක මැරිලා ගියත් කමන්නේ නැහැ කියලා වගේ අදහසින් නම් ස්වාමීන් වහන්සේ අර අවසරය දුන්නේ. පැහැදිලිවම අනන්තර පාප කර්මයක්. ආනන්තරී පාප කර්මයක්. එහෙම සනස. ඇත්තටම මේ ඉතින් අර ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ඒ විතරක් නෙමෙයි දැන් ඒ වගේ සම්බන්ධයකින් හිත විදීමක් එහෙම ඇති වුණොත් එහෙම ස්වාමීන් වහන්සේ මත්පැන් මත්ද්‍රව්‍ය ආදිය භාවිතා කරන්නටත් පෙළඹෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තුලින් තමන්ගේ ජීවිතේ හානි කරගන්න අවස්ථා කොච්චර තියෙනවද? බෙල්ලේ වැලදා ගැනීම. ඒ වගේම කෝච්චි වලට බෙල්ල තියෙන මේ දේවල් මේ සමාජයේ කොතරම් වුණාද? ඒක නිසා නම් සර අර බැහැර කළ යුතු දුරු කළ යුතු දේවල් කාමාශ්‍රව ඔස්සේ ලං කර ගැනීම තුල වෙච්ච මේ හානිය ස්වාමීන් වහන්සේ. දැන් අපේ අරණ්‍ය කිට්ටුව එහෙම ආවට ප්‍රදේශයේ එක පුතෙක් මිය ගියා. අවුරුදු 20 ගානයි. ගෑනු දරුවෙක් එක්ක තිබ්බ සම්බන්ධය ඒ ගෑනු දරුවා වෙනස් වුණා. දරා ගන්න බැරි වුණා. තාත්තා කිතුලට අරගෙන යන ලණුවෙන්ම එල්ලලා තිබ්බේ. එහෙමයි. ඉතින් අර ඇත්තටම ඒ අර ආශ්‍රය නොකළ යුතු දෙයක් ආශ්‍රය කරන්න ගිය නිසානේ ඒ දේ සිද්ධ වුනේ. ඒ විදියට භයානක තත්ත්වයන් සායනහංශ මේ කාමාශ්‍රව කියන ඒවා අපිව අරගෙන යනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ අන්න ඒ වගේ පුදුම විදිහේ වැරදි සහගත ක්‍රියාවන් වලට ස්වාමීන් වහන්සේ මෙන්න මේ කාමාශ්‍රවය අපිව අරගෙන යනවා. ඒ කියන්නේ දැන් දරුවෙක් තුල දැන් ගිහි ජීවිතය ගත කරනකොට එහෙම සම්බන්ධතාවයක් ගිහි ජීවිතය ගත කිරීම අපිට මේ වැරද්දක් කියලා කියන්න බෑ. නමුත් අදාළ කාලෙදී අදාළ වයසේදී Taman එන්න ඕනි කොතනද? ඒ අවබෝධය ඇතුව කටයුතු කරා නම් අර වගේ තත්ත්වයන් වලට යන්නේ නැහැ. මොකද දෙමාපියන් වුණත් එහෙම විරුද්ධත්වයක් දක්වන්නේ Tamanට අදාළ වයස් සීමාව තුළ ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ මේ අර දුරු නොකිරීම නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි ධර්මානුකූලවම අපේ මේ නිවනත් එක්ක මේ ගලපලා ගත්තොත් ස්වාමීන් වහන්සේ අතුලාන්තයෙන් මේ කාමාශ්‍රවයන් දුරු නොකිරීම තුළින් අපිට ඇතිවෙන රත් වීම, දැවීම කොපමණද? දැන් දෙමාපියන්ට දරුවන් කෙරෙහි තියෙන ඒ කාම ආශ්‍රවය, ඒ බැඳීම දුරු කරගන්න බැරුව ඒ අයගේ හැසිරීම් රටාවල් ඉදිරියේ එයාගේ ක්‍රියාකාරකම් ඉදිරියේදී ඒ අය යම්කිසි විදිහකින් ඒ අයගෙන් වෙන් වෙලා මේ ධර්මයට ඒම තුලින් පවා
පුදුමාකාර විදිහේ අර වේදනාව විඳිනවා ස්වාමීන් වහන්සේ. දැන් අතීත වශයෙන් තමන්ගේ විඳපු කාමාශ්‍රවයන් පිළිබඳව ආසාව ඇති කරගෙන ඒ දුරු කරන්න උත්සාහ නොකිරීම නිසා ඒ මතම ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මෙන්න මේ දුරු කළ යුතු දේ දුරු කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ දුරු කළ යුත්තේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් එනකොටම ඇයි දුරු කළ යුත්තේ? ඒ තුල විශාල හානියක් තියෙනවා අපිට. ඒ තුලින් අපිව වැරදිකාරයෙක් බවට පත් කරනවා. ඒ තුලින් අපේ නිවන වසනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් ඔය පාප මිත්‍රයන් ආදී ආශ්‍රය කිරීම තුලින් ඒ අය දුරු නොකිරීම තුලින් බලන්න කොතරම්නම් අපිට උදාහරණ තියෙනවා ස්වාමීන් වහන්සේ. දේවදත්ත හාමුදුරු නිසා සෝවාන් වෙන්න පුළුවන් කෙනෙක් අද නිරේ දුක් විඳිනවා. එහෙමයි සාන අජාසත් රජතුමා. අජාසත් රජතුමා අනාගතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. ඒ කියන්නේ සානන්ස එදා අජාසත් දේවදත්තව අජාසත් කුමාරයා දේවදත්ත ස්වාමීන් වහන්සේ දුරු කරා නම්. එහෙමයි. ඒ ගැන අවබෝධය ඇති කරගෙන ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා දේශනා කරනවා මේ අජාසත් රජුරෝ නැගිටලා ගියාට පස්සේ මහණෙනි මේ අජාසත් රජුරෝ මෙතන ආනන්තර පාප කර්මයක් කළා හිටියේ නැත්තම් දැන් නැගිටින්නේ සෝවාන් වෙලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ දුරු කළ යුත්ත ඒ අපි හඳුනාගෙන දුරු නොකළාම අපේ ස්වාමීන් වහන්සේ නොදැනුවත්වම අපිට විශාල හානි ගොඩක් සිද්ධ වෙනවා. දැන් ඇත්තට අපේ මේ බණහන පින්නතුනුත් බලන්න ඕන මේ කාලේ මම දුරු කළ යුතු කෙනෙක්. එහෙමයි. නේද? සානාස ඊළඟට දුරු කළ යුතු පරිසරය. එහෙමයි. ඇසුරු කර මේ කාමාශ්‍රවාදිය වර්ධනය කර ඉන්න කාලයක්ද? එහෙමයි. මේ පොඩ්ඩක් හිතින් එවිල බලලා දැන් සායනාංශ දැන් අපිට ජංගම දුරකථනය පාවිච්චි කරන්න වෙනවා. ඒකත් මතක් වුණේ කොහොඳයි. දැන් ජංගම දුරකථනය කියන්නේ ලෝකෙම දකින්න පුළුවන් එකක්. විශාල යහපතක් කරගන්න පුළුවන් මේ උපකරණයක් ජංගම දුරකථනය කියන්නේ. නමුත් ජංගම දුරකථනය වුණත් දුරු කළ යුතු පැතිකඩවල් ටිකක් තියෙනවා. ඇසුරු කළ යුතු පැතිකඩවල් වගේකුත් තියෙනවා. රූපවාහිනී වුණත් එහෙමයි. ඒ දෙක හරියට තේරුම් අරගෙන දුරු කළ යුත්ත දුරු කළේ නැත්තම් අපිට ලොකු හානියක් වෙන්න පුළුවන් සායනහස. එහෙම සනස් දැන් මේ රූපවාහිනී එහෙම අරගත්තාම සායනහස ඇත්තටම දුරු කළම යුත්තක්. ඒ කියන්නේ බහුල වශයෙන් යන්නේම ස්වාමින් වහන්සේ කාමයේ වරදව හැසිරෙන්න පොළඹවන්නේ. ඒ වගේම ඒ නොයෙක් අපරාධයන් වලට පොළඹවන්නේ. දැන් ඔය එක දරුවෙක් පහුගිය දවස්වල තව යාළුවෙක්ට පිහියකින් ඇනලා මැරුවා. බලාගෙන ගියාම ඒ දරුවා ඊට කලින් සටහනක් දාලා තියෙනවා. මට අහවල් නාට්‍යයේ අහවල් කෙනා වගේ වෙන්න ඕනි. ඒ මානසික මට්ටමයි ස්වාමීන් වහන්සේයාගේ ඇතුලේ තිබිලා තියෙන්නේ. ඒ වගේ අර අද වෙලා තියෙන්නේ අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම වට වෙලා එක දෙයක් බලනවා තෝරාගත දෙයක් මේ එක නාට්‍ය කියලා. ඒ තුල තියෙන්නේ කාමයේ රොදව හැසිරෙන දේවල් තියෙන්නේ. ඒ තුල තියෙන්නේ මිනි මරා ගන්න දේවල්, මංකොල්ල කන දේවල්, තව කෙනෙක් රවට්ටලා තව කෙනෙක් අයිති කර ගන්න දේවල්. තව කෙනෙක්ට වංචාවක් කළා දෙයක් අයිති කර ගන්න දේවල්. සමගින් ඉන්න පිරිස් බිඳවන දේවල්. ඒක නිසා අනස බොහෝ දුරට දැන් රූපවාහිනිය එපා කියන්න බෑ අපිට. නමුත් රූපවාහිනිය බොහෝ වැඩසටහන් අපිට දුරු කරන්නම වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දරුවෝ වෙනුවෙන්වත් කරන්න වෙයි ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම දුරු කරේ නැත්තම් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒක අද ලොකු සමාජ පිළිලයක් බවට පත් වෙලා තියෙනවා. පෞල් සංස්ථාව දෙදරා යන්න එක ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මොකද ඒ දරුවන් එකතු කරගෙන ඒ දේ බලනවා කියන්නේ වැරදි සහගත දේවල්. ඒතර සනස දරුවන් ගන්න ඒක. දැන් ඒ රූපවාහිනියෙන් වෙන දේ බලාගෙන එළියට බහින දරුවා ඒ හා සමාන සිද්ධියකට මුහුණ දෙන්න උනහම එයා ගන්නේ අර අතරින් ආපු ආදර්ශය. ඒ සිද්ධිය අත්දකින්න කැමතියි අනේ සර්. ඒ සිද්ධිය අත්දකින්න කැමතියි. ඒතර ඒ තුලින් එයා වැරදි ක්‍රියාදාමයකට එයා පෙළඹෙනවා. දැන් හොඳ උදාහරණ සවන්හන්ස එක සවන්හන්ස නමක් මට හම්බ වුණා. ඒ සවන්හන්ස කියනවා මේ ගමේ ඉන්නවලු එක ගෑනු ළමයි. ඒ ගෑනු ළමයි හරි සැරයිලු. එතකොට ඒ අම්මත් සැරයිලු.
ඒ මහත්තයා ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ දුවත් සැරයි අපේ නෝනත් සැරයි දැන් ඒ දරුවට දෙවෙනි බබා හම්බ වෙන්නත් ඉන්නේ. ඒ මගේ මේ නෝනට ස්වාමීන් වහන්සේ මේ ඉපදිලා ඉන්න මේ දරුවා ඉපදෙන කොටත් මෙයා ලොකු කැමැත්තක් තිබ්බා දෙමළ චිත්‍රපටි බලන්න. අසනස දෙමළ චිත්‍රපටි බලන ලොකු කැමැත්තක් තිබිලා තියෙනවා. ඒවැය තියෙන මරා ගන්න ඒවා කඩු වලින් අයින් ඒවා සයනංශ අරගෙන ලොකු මන්න බිහි. ඔව් මන්න බිහි මට මතකයි පුංචි කාලේ එහෙම අපි ඒක තමයි. ඒතර ඒ වගේ අර මරා ගන්න කෑ ගහන ඒ වගේ දේවල් තියෙන්නේ. එතකොට මෙයා අර ඒ දේ බලනකොට එයාගේ මනසේ වැඩ කරන්නේ ඒ සිතුවිලි. ඒක දරුවාට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒතර ඒ තුලින් ඒ කෙනාගේ මනස විකෘතිතාවයක් ඇති වෙනවා. දරුවාගේ මනස විකෘතිතාවයක් ඇති වෙනවා. දැන් මේ දුරු කළ යුත්ත පිළිබඳව දුරු කිරීම කියන අවබෝධයක් ඇතිව කටයුතු කරා නම් එතකොට ඒ කෙනාගේ මානසික යහපතත් ඇති වෙනවා දරුවන්ගේ මානසික යහපතත් ඇති වෙනවා. එහෙම ඇත්තට දැන් සමහර අපේ අම්මලා එහෙම ඉන්නවා. දැන් අම්ම කෙනෙක් එහෙම වෙන්න හදනකොට ඔන්න කරණීයමෙත සූත්‍රය කියලා වැඩිපුර වාර ගන්න. අඟුලිමාල පිරිත, බුද්ධ වන්දනා, පන්සල් යනවා. අන ලං කරගත යුත්ත ලං කරනවා. අරව දුරු කර යුත්ත දුරු කරනවා. එහෙමයි සානස. අන්න ඒ වගේ අර දුරු කළ යුතු දේවල් දුරු කිරීම තුළින් ස්වාමීන් වහන්සේ එකක් ස්වාමීන් වහන්සේ Tamanට සැනසීමක් වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ දැන් පාප මිත්‍රයෙක් කලින් ආශ්‍රය කළා ඒ පාප මිත්‍රය අපි බැහැර කරා කියලා. Tamanට දවසක් එනවා මම අර පාප මිත්‍රය ආශ්‍රය නොකර නිසා මං අද මෙතන ඉන්නවා. එහෙමයි. එයා ඇසුරු නොකිරීම ඒ දුරු කළ යුතු දුරු කිරීම තුළින් Tamanට යහපත වෙනවා. තමන්ගේ දියුණුව ඇති වෙනවා. අගෝචර තැන මං ජීවත් වුණේ නැහැ. අගෝචර තැන් බැහැර කළා. ඒ තැන බැහැර කළ නිසාද මම මෙතන ඉන්නවා කියලා එයාට සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දේ නොකරගත් අය සැනසීමටපත් ඒ දේ නොකරගත් අය තැවීමටපත් වෙනවා. ඒතර අර තැවීම් වලින් රත් වීම වලින් ඒ වගේ මානසික පීඩන වලින් අපිට දුරු වීමට පුළුවන්කමක් තියෙනවා. මේ දුරු කළ යුතු දේවල් දුරු කිරීම තුළින්. ඇයි අපි දුරු කළ යුතු වන්නේ එකක් මෙලොව පරලොව දියුණුව ඇති කිරීමට යහපත ඇති කර ගැනීමට රැත්වීම් දැවීම් දුරු කර ගැනීමටත් නිවන සාක්ෂාත් කර ගැනීමට ස්වාමීන් වහන්සේ. එහෙමයි සයන්නාස මේ මට හිතෙනවා මේ දැන් දේශනාවට අපේ කාලය අවසන් වෙන නිසා අවසාන වශයෙන් දැන් ඇත්තට දැන් මට උනත් දැන් බණහන පින්නතුන් දුනත් කොලයක් අරගෙන පොඩ්ඩක් සටහනක් දාගන්න. මගේ ජීවිතේ දුරු කළ යුතු දේවල් තියෙද මට හානිදායක. එහෙමයි. එහෙම පොඩි සටහනක් දාගන්න ඕන. සටහනක් දාලා පොඩ්ඩක් බලන්න ඕන කල්පනා කරලා මගේ ජීවිතේ නූපන් කාමාශ්‍රව උපදින භවආශ්‍රව උපදින්න හේතු වෙන අවිද්‍යාශ්‍රව උපදින්න හේතු වෙන ස්වාමීනාච කතා කළ විදියට තියෙන ගුණ නැසෙන්න හේතු වෙන. දුරු කළ යුතු දේවල් මොනවා හරි තියනවද? දුරු කළ යුතු අය ඉන්නවද? දුරු කළ යුතු පරිසරයන් තියනවද? එහෙම තමන් ගැන යම්කිසි පිරික්සීමක් කරන්න පුළුවන්. එහෙම පිරික්සීමක් කරලා දැන් අර සමහර අය දුරු කළ යුතු උනත් එයා ඇසුරු කරන්න වෙනව නම් ගින්නක් වගේ පරිස්සමෙන් එයා ඇසුරු කරමින්. එහෙමයි. දුරු කළ යුතු දේවල් ඒකේ ආදීනව දකිමින් දුරු කරමින් තමන්ගේ හිතේ මේ සබ්බාසව සූත්‍රයට අනුකූලව දුරු කළ යුතු දේවල් දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව දුරු කරමින් කටයුතු කරන්නට අපි එවැනි අදහසකට මේක වටිනවනේ සයන්නාස. මොකද එහෙම අපි අපේ ජීවිතය ගැන එහෙම ලොකු අවබෝධයකින් අර අතුරු යනවට නොදන්න කෙනෙක් අතුරු යනවා වගේ බොහෝම පරිස්සමෙන් මේ ජීවිතය අපි අරගෙන යන්න ඕන. මොකද දුරු කළ යුත්තකට අපි දුරු කළ නොකළ යුත්තක් කියලා අහු වුණොත් අසාරය සාරයක් කියලා ගත්තොත් එහෙම ඒකේ ආදීන විඳින්න වෙන්නේ සයන්නාස අපිටමයි තනියම. ඒ නිසා අද දවසෙත් අපි සබ්බාසව සූත්‍රය තුල සඳහන් වෙලා තියෙන දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට වෙනද වගේ මත දවසෙත් ගොඩාක් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේගේ ශාසනික ජීවිතයේ ඉහළම තලයකට යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සාකච්ඡාවට සහ සම්බන්ධුනේ රාජකීය පඬිතු ඉදුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එතකොට පින්නත්ති අද අපි දේශනාව මෙතකින් අවසන් කරනවා. ඉතින් අපි මුලින්ම සඳහන් කළා වගේ මේ කාලේ බොහොම පරිස්සමින් ගෙවන්න ඕන කාලයක්.
සායනාංශ මේ කොරෝනා වෛරසය සම්බන්ධවත් එහෙම තමයි කතා කරන්න වෙන්නේ දුරු කළ යුත්තක්. එහෙම දුරින්ම දුරු කළ යුත්තක් ස්වාමීනි. එහෙමයි. දුරින්ම දුරු කළ යුත්තක් ඔන්න ඇවිල්ලා තියෙනවා ලංකාවට. අනිත් එක සමහර විට පුද්ගල දුරස්ථභාවයත් ඒ දුරු කිරීමේ විදිහටම තබා ගතම යුතු කාර්යයක්. එහෙමයි සායනාංශ ගොඩාක් බුද්ධිමත් වෙන්න දුරු කළ යුතු සංස්කාරයක් ගමටත් ඇවිල්ලා සමහරට තමන්ගේ නිවසවට තියෙනවත් දන්නෙත් නැහැ. ඉතින් මේ වෛරසය දුරු කිරීම ගැනත් මේ කාලේ අපිට ගොඩක් අවධානය යොමු කරන්න වෙලා. ඉතින් පින්නතුන්ට අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් තව තවත් නුවණ සිහිය වීරිය ඇති කරගෙන වෙලා තියෙන වියසල වලිනුත් ගැලවෙමින් අපේ ශාසනික ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඉන්ද්‍රකීලයක් වගේ ඕනෑම තත්ත්වයක් තුල ශක්තිමත් ඉන්න පුළුවන් මනා පෞරුෂයක් අධ්‍යාත්මික පෞරුෂයක් ඇති කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සියලු පරිසරය සකස් වේවා උතුම් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුණ ඉන්ද්‍රකීලයේ වැඩසටහන අදට සමාප්ත කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.